අපි නැවැත්වි කොතනින්ද? සමාජ වර්ණයට ගැලපෙන ආකාරයට. සමාජ වර්ණයට ගැලපෙන ආකාරයට. ඒ කියන්නේ තේරෙනවනේ සමාජ කැමැත්තට අනුව ගැලපෙන සමාජය ගැන කතා වෙන්නේ. සමාජ වර්ණය කියනකොට නිෂ්පාදිකයේගේ වක්‍ර විතරක් ඇතිද? බෑ නේ බඩු ගන්නේ උන්ගේ පැත්තත් අපිට ඒ බඩු වලින් ලැබෙන තෘප්තිය ගැනත් ප්‍රතිලාභ ගැනත් එතන කතා වෙනවා. සමාජ වර්ණය කියන්නේ අපිත් කැමති වෙන්න ඕනනේ නේ. එහෙනම් මේ වක්‍රය විතරක් මදි බඩු ගන්නේ උන්ගේ අර මේ වක්‍රයත් අදාළ වෙනවා. ඒ කියන්නේ ප්‍රතිලාභ වක්‍රය. සමාජ වර්ණයට ගැලපෙන ආකාරයට ඇලෙයිරක් බෙදාවෙන් කිරීම. ඇලෙයිර දාලා බෙදාවෙන් කිරීම. බෙදාවෙන් කිරීම. සමාජ වර්ණයට ගැලපෙන ආකාරයට ඇලෙයිරක් බෙදාවෙන් කිරීම. හරි නිර්වචන ටිකක් බලන්න මේ සීමිත සම්පත් මොකට ගැලපෙන ආකාරයට බෙදාවෙන් කරන්නේ මේ සීමිත සම්පත් මොකට ගැලපෙන ආකාරයට බෙදාවෙන් කරන්නේ සමාජ වර්ණයට ගැලපෙන ආකාරයට අර සීමිත සම්පත් බෙදාවෙන් කිරීමක් අපි කියනවා මොකද්ද සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය ඔය ලියලා තියෙන්නේ ගුරුවත් පොතේ නිර්වචනය ඕට වඩා තව එකක් දෙනෝ නිල් පාට පෑනින් ඊළඟ ටික එක දාලා නැතහොත් මට පාඩම් වෙලා තියෙන එක. ඒකත් ඕකමයි. ඔය අර්ථයමයි. නැතහොත් සමාජය අපේක්ෂා කරන ඒක පාඩම් වෙනවා වැඩි. සමාජය අපේක්ෂා කරන කියන වර්ණයනේ සමාජ වර්ණය තමයි. සමාජය අපේක්ෂා කරන ප්‍රශස්ත භාණ්ඩ නිපදවීමට දිගට ලියන්න. සමාජය අපේක්ෂා කරන ප්‍රශස්ත භාණ්ඩ නිපදවීමට සමාජය අපේක්ෂා කරන ප්‍රශස්ත භාණ්ඩ නිපදවීමට ඇලෙයිරක් ආර්ථිකය සතු සම්පත් කියන්නේ සීමිත සම්පත් තමයි හොඳේ ආර්ථිකය සතු සම්පත් යොදා ගැනීමයි මට පාඩම් වෙලා තියෙන්නේ ඒක සමාජය අපේක්ෂා කරන ප්‍රශස්ත භාණ්ඩ නිපදවන්න ආර්ථිකය සතු සීමිත වචනේ නෑම දාලා සීමිත සම්පත් යොදා ගැනීමයි. හරි සම්පත් යොදා ගැනීමයි සීමිත සම්පත් තමයි. හරි දෙකෙන්ම කියවෙන්නේ එකම එක අර්ථයක්. හොඳට මීනින් එක ඔලුවට ගන්න. මේක තුලින් නිෂ්පාදිකයේගේ පැත්ත විතරක් නෙවෙයි නේ භාණ්ඩ පරිභෝජනය කරන පාරිභෝගිකයේ පැත්තත් අදාළ වෙනවා. ඒකයි අර වක්‍ර දෙකක් එකිනෙක ඡේදනය වෙන්න ඕනේ. ඒ දෙගොල්ලන්ගෙම කැමැත්ත එකිනෙක සමාන වෙන්න ඕනේ. ඊළඟ ටික එක මේ සඳහා අදාළ ආර්ථික කටයුත්තේහි කියන්නේ නිෂ්පාදන කටයුත්ත තමයි ඉතින්. අදාළ ආර්ථික කටයුත්තේහි ආන්තික පිරිවැය වරහන් තුල MC ආන්තික කියන්නේ මාජිනල් පිරිවැය කියන්නේ කොස්ට් MC දන්නවා ඇතිනේ මාජිනල් කොස්ට් ආන්තික පිරිවැය කමාවක් ආන්තික පිරිවැය වරහන මේ MC වරහන වහලා කමාව දාලා ආන්තික ප්‍රතිලාභ වරහන තුල MB marginal benefit MB වරහන වහලා වලට ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභ වලට සමාන විය යුතුයි. පියන්ති නෝරූපය. තර මේ අක්ෂර දෙක නම් වෙන්න ඕනනේ. දැන් ගොඩක් ළමයි උන් බලන්න කරන දේ දැන්. ප්‍රශ්නයක් දුන්නම ළමයි මේ MC දානවා මේ MB දානවා. හරි. ඔන්න කරන්න වැඩි. හිතන්නකෝ දැන් ඔන්න ඇන්දයි කියලා ඔන්න මේවත් මෙහෙම ලියනවා MC ලියනවා MB ලියනවා. හිමත් දාගේ එකත් හරියට දාන්න. හැබැයි MC මේ එක්ක MB මේ එක්ක MC මේ කොහොම දාන්නේ? මෙතෙන්දී MC MB සමාන වෙනව තමයි. හැබැයි මේ අක්ෂර දෙක අනුව පොඩි අවුලක් තියෙනවනේ. කියන්නේ විකාරයන්නේ MCMB ඇඳගත්තා නම් මේ අක්ෂයට අපි අරගමු එක්ක මේ අක්ෂයට මොකක් හරි අක්ෂයක් සාමාන්‍යයෙන් මෙහාට අරගන්නවා නේ MC සහ MB ගේ අගයන් ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභ වල අගය මේ පැත්තට ගන්නේ ඒ භාණ්ඩ ප්‍රමාණය Q භාණ්ඩ ප්‍රමාණය පරිභෝජනය කරන භාණ්ඩ ප්‍රමාණය මිලදී ගන්න භාණ්ඩ ප්‍රමාණය මෙතන පේනවා ඇති මෙතන අපි හිතමු මේ මෙතෙන්දී MC ගේ අගය MC ගේ අගය හොයාගන්න එන්න ඕන මේ අක්ෂයට. මෙතෙන්දී MC ගේ අගය. හිතන්නකෝ භාණ්ඩ ප්‍රමාණය 10යි කියලා. 10 නෙවෙයි Q1. මේ Q1 කියන භාණ්ඩ ප්‍රමාණයේදී මේක අපේ MC අපි හිතමු 35යි කියලා.
ප්‍රතිලාභ පිරිවැය 35යි. මේ භාණ්ඩ ප්‍රමාණයේදී යම් MB හොයාගෙන හම්බුණා MB වක්‍රය මෙන්න MB වක්‍රය මෙතෙන්දී MB ඒ කීයද 35යි. යනු මෙන්න මේ පොයින්ට් එකේදී MC සමාන වෙනවා MBට. මේ පැත්තේ වේවා මේ පැත්තේ වේවා MC MB සමාන නැහැ. පාරමී මට මේ පැත්ත බලලා කියන්න මේ පැත්තේදී මොකක්ද ඒ තත්ත්වය? කියන්න. මේ පැත්තේදී MC MB සමාන නැහැ. ඒ අසමානතාවය නිකම් කියන්න. මේ පැත්තේදී මොකද්ද වෙලා තියෙන්නේ? මේ මෙතනින් මෙහා මේ පැත්තේදී මේ ප්‍රමාණවලදී what happened? අන්න හරි MC වැඩි MC පැත්තට කට ඇරියා MB ට වඩා නේ. ඇයි පේනෝ MB ට වඩා MC වැඩි. ඉදි ගහලා බලහන් මෙහෙම ඉදක් ගැහුවොතින් මෙන්න MB ගේ අගය මෙච්චරයි. මේ ප්‍රමාණයේදී MC ගේ අගය ඊට වඩා වැඩි. ඒක ඕනේ නැහැ. ඒකත් තේරුම් ගන්න. මම ඒකත් ලියන්නම් මෙතන. MC ගේ පැත්තට කට ඇරලා MB ඒව විභාගෙට ඕනේ නැහැ. මේ පැත්තේ MC ට වඩා MB වැඩි. දැන් මේ රූපය ඇඳලා. මේ රූපය ඇඳලා. හරි දැන් අපි ඔතනින් අහන ප්‍රශ්න ගැන කතා කරමු
ලියන්න ඊළඟ ප්‍රශ්නේ. දැන් මේ කතා කරන්නේ ඔය සංකල්ප දෙකෙන් අහන ප්‍රාථමික මට්ටමේ ප්‍රශ්නයක්. ඊළඟට තමයි මේ තියරියෙන් ඇඩ්වාන්ස් එක කතා කරන්නේ. ඒක මෙන්න මෙහෙම. ලියන්න ආර්ථිකයේ සම්පත් කාර්යක්ෂමව උපයෝජනය වේද යන්න ආර්ථිකයේ සම්පත් කාර්යක්ෂමව උපයෝජනය වේද යන්න තහවුරු කරවීම සඳහා විභාගයට අහ ප්‍රශ්නයක්. තහවුරු කරවීම සඳහා සපුරාලිය යුතු කොන්දේසි පැහැදිලි කරන්න. සපුරාලිය යුතු කොන්දේසි පැහැදිලි කරන්න. දෙපාරක් කියවන් හිතන්නකෝ දැන් හතරවෙනි රෝමි ලක්කමට වගේ තුන්වෙනි රෝමි ලක්කමට වගේ ඕම් ප්‍රශ්නයක් පළවන පාඩමේ විතර දකින්න ලැබුණා. අපි ඉගෙනගෙන තියෙන්නේ උඩින් කතා කරපු විදියට තියරි නම් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය, සම්පත් බෙදාවින් කිරීමේ කාර්යක්ෂමතාවය ඒව ගැන අපි දන්නවා. හැබැයි අපි ඕම් ප්‍රශ්නයක් ජීවිතේට අහලත් නැත්නම් අපි මොනවද ලියන්නේ? ඔය කියවලා බලන්නකෝ මේකේ ලියන්න ඕනේ කියලා හිතනවද කියලා. ආර්ථිකයේ සම්පත් කාර්යක්ෂම උපයෝජනයේ වේද යන්න. තියෙන සම්පත් කාර්යක්ෂම උපයෝජනයේ වේද යන්න තහවුරු කරගන්න අවශ්‍ය කොන්දේසි මොනවාද කියලා අපෙන් අහනවා. දැන් ඕකේ කොහේවත් ඍජුව කියලා තියෙනවද නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය, සම්පත් බෙදාවෙන් කිරීම කියලා? මොකුත් කියලා නැහැ. මේ ප්‍රශ්නේ කියවෙනකොට තේරෙන්න ඕන මේ ප්‍රශ්නේ අහන්නේ නිහෑමා සම්බන්ධ ඔන්න ඔය අපි කතා කරපු තියරියෙන් කියලා. හරි. ජීවිතේට අහන එකක් නැහැ. සාමාන්‍යයෙන් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය හඳුන්වා එහෙම දෙයක් අහන්නේ. ඔහොම අහනකොට ළමයා මොනව ලියන්නද? දන්නේ නැහැ. පොඩ්ඩක් තේරෙන්නේ නැද්ද? අපි ඉගෙන ගත්ත මේ සංකල්පත් එක්ක කිට්ටුයි කියලා. තියෙන සම්පත් කාර්යක්ෂම උපයෝජනය වෙන්නේ. එතකොට ළමයෙක් හිතාවේ මේ අහන්නේ සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය ගැන කියලායි. එහෙම හිතනවනේ. සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය මෙතන තියෙන්නේ ආර්ථිකයේ සම්පත් කාර්යක්ෂම උපයෝජනය. හරි. මේ අහන්නේ සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය එයා ගැන ලියලා එහෙම නෙවෙයි. ඒ දෙකම ලියවෙන්න ඕන. ඇයි සම්පත් කාර්යක්ෂම උපයෝජනය වේද? සම්පත් කාර්යක්ෂම උපයෝජනය වේද කියනකොට නිෂ්පාදකයාගේ පැත්තෙන් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය අනිවාර්යෙන් ඕන. ඒක ගැන ලියවෙන්න ඕන. ඊළඟට සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවයත් ඒකත් ඕනේ නැද්ද? ඒකත් ඕන. ඒකින්ද අපි මෙහෙම සම්පූර්ණ උත්තරේ ලියවන්නේ නැහැ. සම්පූර්ණ උත්තරේ කියලා ලියවන්න ගියොත් අර උඩින් ලියාගත්ත ටික ආයෙ ලියන්න ඕනනේ. අපි ලියමු පළවෙනි ටික එක දාලා මෙහෙම ලියමු. මින් විමසන්නේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය හා සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවයයි. මට අර උඩේගේ ලියන්න බැරි වුණානේ මේ ඒ සඳහා ඉටු වෙන්න ඕන කොන්දේසිය මේකේ කියලා. උඩේගේ ලිව්වේ නැහැ සම්පත් බෙදාවෙන් කිරීමේ. හැඳින්නුවා රූපයෙන්ද විතරයිනේ. ඒ රූප ඉස්සරහා කාගෙත් ඉඩ ඇති. උඩ ප්‍රශ්නේ රූප ඉස්සරහා කාගෙත් ඉඩ ඇති. ඒකේ ටික් එකක් දාලා මෙහෙම ලියාගමු. මේ සඳහා රූප ඉස්සරහා මනීෂා කොහෙද ලියන්නේ? රූප ඉස්සරහා. ඒ කියන්නේ යට ඉඩ තියෙන කවන්නේ හරි. යට ඉඩ තියෙන ලියන්න. මෙහෙම ලියන්න මේ සඳහා ලියාගෙන නැද්ද උඩ කොහෙවත්? ලියලානේ? ඒක නේද ලියලා කියලා කියහංකෝ. ලියලා තියෙනවා. හරි. ඒව ලියන්න අනිවාර්යයි. හරි. ඒක ලියවෙන්නත් ඕන. හරි. දැන් අපි හිටිය තැනට යන්. දැන් එහෙනම් මොකද්ද කරන්න ඔය ප්‍රශ්නේ මොනවද ලියන්න ඕනේ? මම ලියන්න උත්තරේ ලියවන්න ඕනේ නෑනේ. මොකද්ද ලියන්න ඕනේ? නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය ලිව්වා. එයා හැඳින්නුවා. එයා ඉෂ්ට වෙන්න මෙන්න මේ කොන්දේස් දෙක ඕන කියලා. ඒකේ පූර්ණ නිෂ්පාදනය ගැන ලියන්න යන්න ඕනේ නෑ. පූර්ණ සේවා නියුක්තිය හඳුන්වනවා. නිතා සරලව හඳුන්වනවා. අර්ථකථන දෙකක් ඕනේ. අර්ථකථන එකක් ලිව්වම ඇති. උදාහරණයක්
නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය ගුරුවත් පොතේ තියෙන එක ලියන්න. මොකද්ද? කොහොමද තිබුණේ? සියලුම සම්පත් වැඩිම ඵලදායීතාවයක් කොහොමද තිබුණේ? සියලු සම්පත් වලින් වැඩිම ඵලදායීතාවයක් ලබා ගැනීම. මට පාඩම් වෙලා තියෙන තාම අරක අවම පිරිවැයකින් උපරිම නිමමක් ලබා ගැනීම. හැබැයි ඒක නෙවෙයි අරක ලියන එක හොඳයි. හරි. එයා ලියන. ඊට පස්සේ ඒ සඳහා මෙන්න මේ දෙක ඉෂ්ට වෙන්න ඕන. ඒකෙන් පූර්ණ සේවා නියුක්තිය හඳුන්වන්න. පූර්ණ සේවා නියුක්තිය හඳුන්වන්න අනිවාර්යයි. ඊට පස්සේ පූර්ණ නිෂ්පාදනය ලියන්න යන්න ඕනේ නෑ. ඉතින් පූර්ණ නිෂ්පාදනය කියන වචන තිබ්බම ඇති. අන්න සම්පත් බෙදාවෙන් කිරීම හඳුන්වලා නේ. ඒක ඉෂ්ට වෙන්න නම් සම්පත් බෙදාවෙන් කිරීම නිර්වචන දෙකෙන් ඕන එකක් ලියන්න. දෙකම එකයි. නිර්වචන දෙකෙන් ඕන එකක් නේ. සමාජයේ අපේක්ෂා කරන ප්‍රශස්ත භාණ්ඩ නිපදවන්න ආර්ථිකයේ සීමිත සම්පත් යොදා ගැනීමයි. ඒකමයි අර ගුරුවත් පොතේ අර පැත්තට චූට්ටක් වෙනස් වෙලා තියෙන දෙකම එකයි. ඊළඟට රූපය අඳින්න අනිවාර්යෙන් කියන්න සම්පත් බෙදාවෙන් කිරීම ඉෂ්ට වෙන්න නම් මොනව වෙන්න ඕනද? MCMBට සමාන වෙන්න ඕන කියලා. ඒකට රූපයක් ඇඳලා දාන්න. එච්චරයි තියෙන්නේ. ඒකින්ද ගෙදර ගිහිල්ලා ඒක ලියා ගන්න ඉඩ තියා ගන්න ඕන නම් විතර උඩින් තියෙනවනේ. අපි ලියමු තව ප්‍රශ්නයක්. මෙන්න මෙහෙම තව අවුරුද්දක අහන්න. ලියමු. සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට නම් ඕනෑම සමාජයක් විසින් සපුරාලිය යුතු කොන්දේසි කවරේද ඒවා පැහැදිලි කරන්න. කොන්දේසි කවරේද ඒවා පැහැදිලි කරන්න. කොන්දේසි කවරේද ඒවා පැහැදිලි කරන්න. ඒක හරි ලියන්නේ හිත පිළිතුරම වේ. ගිය අවුරුද්දේ එතනින් ප්‍රශ්නයක් අහලා නැහැ. උතනින් ගිය අවුරුද්දේ අහලා නැහැ. ඒ කියන්නේ මේ අවුරුද්දේ 21 අහන්න පුළුවන්. 22 අහන්න පුළුවන්. බලන්න 20 උතනින් ප්‍රශ්නයක් තියෙද කියලා. හරි අපි 2020 අහලා තියෙන ප්‍රශ්නයක් 2020 ප්‍රශ්නයක් අහලා තියෙනවා අපි ලියමු ඒක 2020 තියාගන්න ඊළඟ ප්‍රශ්න අංකේ දාලා මෙන්න මේම අහනවා ඒක හොඳයි ප්‍රශ්නය නිෂ්පාදන අකාර්යක්ෂමතාවය ලියමු ඊළඟ ප්‍රශ්නය නිෂ්පාදන අකාර්යක්ෂමතාවය ඒ කියන්නේ මොකද්ද නිෂ්පාදන කාර්යක්ෂමතාවය පැත්ත. මේ අර නිර්වචනේ පොඩ්ඩක් වෙනස් කරන්න විතරයි තියෙන්නේ. හරි? නිෂ්පාදන අකාර්යක්ෂමතාවය සහ සම්පත් බෙදාවෙන් කිරීමේ අකාර්යක්ෂමතාවය. අර දෙකේ අනිත් පැත්තෙන් අහලා තියෙන්නේ. සම්පත් බෙදාවෙන් කිරීමේ අකාර්යක්ෂමතාවය. හරි? අර දෙකේ අනිත් පැත්ත. සම්පත් බෙදාවෙන් කිරීමේ අකාර්යක්ෂමතාව කමාවක් දාලා සම්පත් උපයෝජනයේ නාස්තියක් ලෙස
අරම වුණාම සම්පත් උපයෝජනේ නාස්තියක් ලෙස. සම්පත් උපයෝජනේ නාස්තියක් ලෙස. හරි. දැන් ඔතනින් නවත්තගෙන පොඩ්ඩක් ඔයාලා කියවන්න දැන් ඔයාලට දුන්න ප්‍රශ්න දෙකේ මුල් ප්‍රශ්නේ. දැන් කලින් ලියාගත්ත ප්‍රශ්න දෙකේ මුල් ප්‍රශ්නේ කියවන්න බලන්න. ආර්ථිකයේ සම්පත් කාර්යක්ෂමව උපයෝජනය වේද යන්නේ. නේ? ආර්ථිකයේ සම්පත් කාර්යක්ෂමව උපයෝජනය වෙන්න නම් අර දෙක ඉෂ්ට වෙන්න ඕනේ. නේ? ඒ කියන්නේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයයි සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවයයි. ඒ දෙකේ අනිත් පැත්ත ඉෂ්ට වෙනකොට මොකද්ද වෙන්නේ? සම්පත් උපයෝජනය අකාර්යක්ෂම නාස්තියක්. සම්පත් උපයෝජනය අකාර්යක්ෂමයි කියන්නේ සම්පත් නාස්ති වීමක් තමයි වෙන්නේ. පැහැදිලිද? මම අර ප්‍රශ්නේම අනිත් පැත්තට අහන්නේ. හැබැයි උත්තරේ චුට්ටක් වෙනස් වෙලා තියෙනවා. කියන්නේ උත්තරේ වෙනස් කියන පොඩ අපි ලියාගමු එක. ආයත් හිතේ දැනට යනවා. මේ සම්පත් උපයෝජනයේ නාස්තියක් ලෙස සැලකෙන්නේ ඇයි? සම්පත් උපයෝජනයේ නාස්තියක් ලෙස සැලකෙන්නේ ඇයි? පොඩි තියරිය මතක තියෙනව නැතුව ලියන්න බෑ. චුට්ටක් මෙහෙ බලන්න. ලියන්න ඕන දේවල් ටික අපි ලියමු. ඉස්සෙල්ලා පොඩ්ඩක් තේරුම් ගමු. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය නම් මේ පැත්තේ x භාණ්ඩ පැත්තේ y භාණ්ඩය කියලා හිතන්න. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය නම් මත. හරිද? නිෂ්පාදනයේ අකාර්යක්ෂම නම් කොහේ හරි තැනක ඇතුලේ. අපි හිතමු මෙතන කියන්නේ. මෙන්න මෙතන. හරි. එහෙනම් නිෂ්පාදනයේ අකාර්යක්ෂමතාවය අපි හඳුන්වන්න ඕන. නිෂ්පාදනයේ අකාර්යක්ෂමතාවයේ නිහැම ඇතුළත. ඇයි? අරක මත නිෂ්පාදන කාර්යක්ෂමතාවය එහෙනම් ඇතුළත. ඇතුළත කියන්නේ සම්පත් වුණ අහලා තියෙනවනේ කලින් කියනවා සම්පත් වුණ උපයෝජනය. ඒ සම්පත් වුණ උපයෝජනයට හේතු දෙකයි. මොකක්ද ඒ? එක්ක අකාර්යක්ෂමතාවය එක්ක සේවා වියුක්තිය. නිහාම ඇතුළත පිළිටනවා කියන්නේ අකාර්යක්ෂමයි. හරි. සම්පත් වුණ උපයෝජනය. ඒ සම්පත් වුණ උපයෝජනයට හේතු දෙකයි. එකක් තමයි අකාර්යක්ෂමතාවය, අනිත් එක සේවා වියුක්තිය. සේවා වියුක්තිය. හරි. ඒතර මේ වචන දෙකත් මේක තුළ ඉරියන්දිලා තියෙනවා. සේවා වියුක්තියයි අකාර්යක්ෂමතාවයි වචන දෙකත්. ඇයි නිහාම ඇතුළත පිළිටනවා කියන සම්පත් වුණ උපයෝජනයක්. ඒකට හේතු දෙක මොකද්ද? අන්න අර හේතු දෙක. මේකට හේතු දෙකයි. මේ තියෙන නිෂ්පාදනයේ මොන තත්ත්වයක්ද? අකාර්යක්ෂමතාවයක්. ඒ කියන්නේ සම්පත් වුණ උපයෝජනයක්. සම්පත් වුණ උපයෝජනයට හේතු දෙකයි. එක්ක අකාර්යක්ෂමතාවය, එක්ක සේවා වියුක්ති තත්ත්වය. ඒකට ඒක ගැන ලියවෙන්න ඕන. ඊළඟට අහනවා සම්පත් බෙදාවෙන් කිරීමේ අකාර්යක්ෂමතාවය. නේ? ඒ කියන්නේ මොකද්ද? MC MB සමාන වෙන්නේ නැති අවස්ථා එක්ක මෙහි, එක්ක මෙහි. ඔය තත්ත්වයන් දෙක. හරි? ඒතර ඒ ටික තමයි ලියන්න. අපි ලියමු උත්තරයක් මෙන්න මෙහෙම පළවෙනි ටික එක. නිල් පෑනින් ලියමු. නිෂ්පාදනයේ අකාර්යක්ෂමතාවය යනු කොහොම ලියන්නේ? අරක වෙනස් කරන්න බලන්න හිතේ. මත් තිබ්බේ මේ ආර්ථිකයක සියලු සම්පත් වලින් වැඩිම ඵලදායීතාවයක් ලබා ගැනීමයි නේ. නිෂ්පාදනයේ අකාර්යක්ෂමතාව කියන ආර්ථිකයක සියලු සම්පත් වලින් වැඩිම ඵලදායීතාවයක් ලබා ගැනීමන නොහැකි තත්ත්වයක්. අපි එහෙම ලියමු. යනු ආර්ථිකයක සියලු සම්පත් වලින් වැඩිම ඵලදායීතාවයක් ලබා ගැනීමට නොහැකි වීමයි. හරි. ඒකටම අපි ලියමු. මතකද තව නිර්වචනයක් මට පාඩම් එක. ඒක තමයි මේ මාකින් එකේ තියෙන්නේ. මට පාඩම් වෙලා තියෙන්නේ මොකද්ද? අවම පිරිවැයකින් උපරිම නිමවුමක් බිහි කිරීමයි කියලානේ. ඒ ඉස්සර කියපු එකක් වෙයි. හරි. අපේ ගානේ. අවම පිරිවැයකින් උපරිම නිමවුමක්. එතකොට අවම පිරිවැයකින් උපරිම නිමවුමක් බිහි කරගන්න බැරි නම් අපි කියනවා ඒ කියන්නේ අනිත් පැත්තනේ නිෂ්පාදනයේ අකාර්යක්ෂමතාවය. අර අපේ කාලේ අපිට උගන්වපු නිර්වචනය කන පිට ගැහුවම තමයි මේ මාකින් එකේ මෙතන දීලා තියෙන්නේ. ඒකින්ද අපි ලියන ඕකටම ඕක ලියවම ඇති ඔයාලා ලියමු අපි. නැතහොත්
අවම පිරිවැයකින් උපරිම නිමවුමක් අවම පිරිවැයකින් උපරිම නිමවුමක් ලබා ගැනීම නොහැකි වීම. සරලයිනේ. අවම පිරිවැයකින් උපරිම නිමවුමක් ලබා ගැනීම නොහැකි වීම. රාජ්‍යංශය එහෙමනේ වෙලා තියෙන්නේ. රාජ්‍යංශයේ අකාර්යක්ෂමයි කියන්නේ ඕක. නේ අවම පිරිවැයකින් උපරිම නිමවුමක් ලබා ගන්න බෑ. ඔතෙන්ට ලකුණක් හම්බ වෙනවා. අර ඔයාලා ප්‍රශ්නේ ගාවින් 2020 කියලා ලියන්න. ප්‍රශ්නේ ළඟින් 2020 කියලා ලියන්න. ප්‍රශ්නය ළඟින් 2020 කියලා ලියලා ඕක එක ටික් එකක්. දැන් ඔය අපි හැඳින්වුවේ නිෂ්පාදනයේ අකාර්යක්ෂමතාවය. ඔය ඡේදයක් දැන් මෙහෙම ලියාගෙන ඇති. යටින් වරහණක් දාලා ලකුණු 1යි. ලකුණු 1යි. ඒක තේරෙනවනේ ලකුණු දෙන හැටි ලකුණු 4ක ප්‍රශ්නයක් ඔය. ඔය ඡේදයේ ලකුණු 1යි. මුලින්ම කරේ නිෂ්පාදනයේ අකාර්යක්ෂමතාවය හැඳින්වුවා. රූලකින් හඳුන්වන්න තියෙන්නේ. ඒක තේරෙනවනේ. ඊට පස්සේ ඊළඟ ටික් එක දාලා අපි ලියමු. දැන් ඔයාලා දන්නවා නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව ඉෂ්ට වෙන්න නිෂ්පාදනයේ කාර්යක්ෂම වෙන්න මත පිළිගන්න නම් අර දෙක ඕන. පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනයයි. ඒතර ඒ වචන දෙකත් අපි ඊළඟ එකේ ලියන ඊළඟ ටික එකේ ලියන්න. නිෂ්පාදනයේ කාර්යක්ෂම වීමට නම් නිෂ්පාදනයේ කාර්යක්ෂම වීමට නම් පූර්ණ සේවා නියුක්තියක් හා නිෂ්පාදනයේ කාර්යක්ෂම වීමට නම් පූර්ණ සේවා නියුක්තියක් හා පූර්ණ නිෂ්පාදනයක් ඉටු විය යුතුයි. පූර්ණ නිෂ්පාදනයක් ඉටු විය යුතුයි. ඒ වචන දෙක තියෙනවා මේ. ඉටු විය යුතුයි. හොඳ පුතා වගේ රතු පාට පෑනින් ඉරියඳින්න පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනයයි. උඩේ කියනන් ඉරියඳින්න දෙයක් නැහැ නිර්වචනේ ලියලා තියෙන්නේ. හරි ඡේද ඉවර නැහැ. තව තියෙනවා. එවිට එහෙම වෙනකොට එවිට නීහැමා මත ලක්ෂවල කටයුතු කරයි. එවිට නීහැමා මත ලක්ෂවල කටයුතු කරයි. ඔය දෙක තියෙනකොට නිෂ්පාදනයේ කාර්යක්ෂම වෙලා මත ලක්ෂවල ඉන්නවලු. මේ අපෙන් අහන්නේ එහෙම තත්වයක් නෙවෙයි. අපෙන් අහන්නේ අකාර්යක්ෂම තත්වයක්. අපි කියනවා නේ. හැබැයි එහෙම බැරි තත්වයකදී ඇතුළත පිහිටනවා කියලා. හරි. ඒකටම ලියමු. නමුත් නිෂ්පාදනයේ අකාර්යක්ෂම වන විට සම්පත් වූ උපයෝජන තත්ත්වයක් නිසා නිෂ්පාදනයේ අකාර්යක්ෂමයි කියන සම්පත් වූ උපයෝජනයක් වෙලා තියෙනවා. සම්පත් වූ උපයෝජන තත්ත්වයක් නිසා නීහැමා ඇතුළත ලක්ෂයක පිහිටයි. නීහැමා ඇතුළත ලක්ෂයක පිහිටයි. සෑම කෑල්ලකට ලකුණු හැබෙන්නේ නැහැ. ඔයාලා ලියවෙන්න ඕන දේවල් වචන පිළිගැඳිලා බලන කෙනා ලකුණු දෙවිති. නීහැමා ඇතුළත ලක්ෂයක පිහිටයි. ඒකටම මේ ඡේදය තුල ඉරි ඇඳලා තියෙන ඔයා අර සම්පත් වූණු ප්‍රයෝජනයට හේතු දෙකයිනේ. මේ සම්පත් වූණු ප්‍රයෝජන ඉරක් ඇඳලා තියෙන්නේ දැන් ඉරි අඳින්න එපා. හරි. සම්පත් වූණු ප්‍රයෝජනයට එහෙම වුණාම තමයි ඇතුළත. ඒ කියන්නේ නිෂ්පාදනයේ අකාර්යක්ෂමතාවය. සම්පත් වූණු ප්‍රයෝජනයට හේතු දෙකයි මොකද්ද? අකාර්යක්ෂමතාවයයි සේවා වියුක්තියයි. ලෙමු එකටම මේ සඳහා අකාර්යක්ෂමතාවය හා ඇතුළත පිළිගන්න හේතු දෙකනේ. අකාර්යක්ෂමතාවය හා සේවා වියුක්තිය හේතු වේ. ඉරියඳින්න සම්පත් වූණු ප්‍රයෝජනට ඉරක් ඇඳ ගන්න.
අකාර්යක්ෂමතාවයයි සේවාභියුක්තියයි කියන්නේ. ඔය සියලුම වචන බලන්නේ නැහැ. ඔය වචන තියෙනවා නම් ළමයා හරි උත්තරයක් මොඩල් කරලා තියෙනවා. ඔය වචන නැහැ කියන්නේ කොහේවත් ඉරියන් දෙන්නේ නැහැ කියන්නේ උලියලා තියෙන්නේ අදාළ උත්තරේ නේ. වෙන බණ තමයි නේද? මුල මැද අග ඔක්කොම වාක්‍ය ගලප බලන්නේ නැහැනේ. එහෙන් බලන්න ගියොත් ඉන්නේ. හරි ඒකට ඔය වචන ටික ඔක්කොම නෙවෙයි සාමාන්‍යයෙන් සාධාරණයක් කළා නම් ලකුණු 1යි ඒ ඡේදය යටින් ලා 1යි ලකුණු 1යි. ඔය ඡේදය තුල අපි කතා කරන්නේ ඇත්තටම නිෂ්පාදනයේ කාර්යක්ෂම වෙන්න නම් අර කොන්දේස් දෙක ඉෂ්ට වෙනවා. එතකොට මත ඉන්නවා. හැබැයි මෙතන කාර්යක්ෂමයි. එතකොට ඇතුලේ ඒ කියන්නේ සම්පත් වුණු ප්‍රයෝජනය. ඒකට හෙත් එකයි අන්න අර හෙත් එක. නේ මූලික තීරණය. දැන් අපි ඉවර කරා මොන කෑල්ලද? නිෂ්පාදනයේ අකාර්යක්ෂමතාවය එහෙන් පිටින් කතා කරා. ලකුණු දෙකක් හම්බුනනේ නේ. ඊට පස්සේ කතා කරන මොන පැත්තද? අපෙන් අහන්නේ මොකද්ද මේ? අනිත් එක අහනවනේ සම්පත් බෙදාවෙන් කිරීමේ අකාර්යක්ෂමතාවය පියාගෙන ලියන්න. ඊළඟට එක. ලියමු. සම්පත් බෙදාවෙන් කිරීමේ අකාර්යක්ෂමතාවය යනු සම්පත් බෙදාවෙන් කිරීමේ අකාර්යක්ෂමතාවය යනු අපි අතන ලියාගත් එක බල ලියමු. එතකොට යාලට පාඩම්නේ. අතන ලියාගත්තේ මොකද්ද මේ මාකින් එකේ තියෙන උත්තරේ ආර්ථිකයක් සතු කොහොමද පිළිවෙන්නේ? ආර්ථිකයේ පවතින සීමිත සම්පත් සමාජ වර්ණයට ගැලපෙන ආකාරයට බෙදාවෙන් කිරීමයිනේ. අපි ලියමු මෙන්න මෙහෙම යනු ආර්ථිකයේ සතු සීමිත සම්පත් අර අනික් පැත්තේ නිර්වචනේ කන පිට ගහන තියෙන්නේ. යනු ආර්ථිකයේ සතු සීමිත සම්පත් සමාජ වර්ණයට ගැලපෙන ආකාරයට තේරෙනවනේ අමුතුවෙන් පාඩම් කරන්න එපා හොඳේ. නොහැකිවීමයි කියලා ලියන්න තියෙන්නේ. සමාජ වර්ණයට ගැලපෙන ආකාරයට බෙදාවෙන් කිරීමට නොහැකි තත්ත්වයක්. සමාජ වර්ණයට ගැලපෙන ආකාරයට බෙදාවෙන් කිරීම නොහැකි තත්ත්වයක් වේ. තියන් මං ගන්නවා. ඒකේ යටින් වරහණක් දාලා ලකුණු 1යි. ලා 1යි. කෙනේ යා හැඳින්නුවා. ඊට පස්සේ යාගේ අර MCMB කියන තමයි ලියන්න තියෙන්නේ. තේරෙනවනේ නේ සාමාන්‍යයෙන් මං හිතන්නේ නැහැ ඕකට ළමයි උත්තර ලිව්වේ කියලා නේ. අමාරුයිනේ. ටිකක් ටෆ් නේද? ඕක අහන්නේ පුතේ 2020 දෙවෙනි රෝම ඉලක්කමට. 2020 දෙවෙනි රෝම ඉලක්කමට අහන්න හිතන්න දෙවෙනි රෝම ඉලක්කමට ඔච්චර ලියන ප්‍රශ්නයක් ගොඩක් දිග වැඩි ටිකක්. අන්තිම ටික එක අපි ලියමු. අන්තිම ටික එක. දැන් ඔය MCMB ගැන ලියන්න යන්නේ. දැන් සම්පත් බෙදාවෙන් කිරීම සම්පත් බෙදාවෙන් කිරීම කාර්යක්ෂම වීමට නම් සම්පත් බෙදාවෙන් කිරීම කාර්යක්ෂම වීමට නම් කිසියම් භාණ්ඩයක් සඳහා අපි එහෙම ලියන සරල භාෂාවෙන් කිසියම් භාණ්ඩයක් සඳහා කිසියම් භාණ්ඩයක් සඳහා පාරිභෝගිකයා ලබන ආන්තික ප්‍රතිලාභයට යා මිලක් ගෙවා තමයි ආන්තික ප්‍රතිලාභය ලබන්නේ හොඳේ. ලබන ආන්තික ප්‍රතිලාභයට නිෂ්පාදකයා විසින් වැය කරන ආන්තික පිරිවැය සමාන විය යුතුය.
එසේ ඒකටම එසේ ආන්තික ප්‍රතිලාභ වලට ආන්තික පිරිවැය නැත්නම් MB කමාවක් MC වලට ආන්තික ප්‍රතිලාභ වලට ආන්තික ප්‍රතිලාභ වලට ආන්තික පිරිවැය සමාන නොවන විට අධිනිෂ්පාදනයක් හෝ මොන වචනයක් දාන්න අධිනිෂ්පාදනයක් හෝ ඌන නිෂ්පාදනයක් අධිනිෂ්පාදනයක් හෝ ඌන නිෂ්පාදනයක් සිදු වී සම්පත් නාස්ති වේ. ඔයාලා කොන්දේසිය පොඩ්ඩක් විග්‍රහ කරලා තියෙනවා. සම්පත් නාස්ති වේ. එතනින් ලකුණයි කියලා දාගන්න පොඩ්ඩක් ඕක පැහැදිලි කරන්න නිකන් නොතේරෙන ලයින් එකක් තියෙනවා වගේ. මොකුත් නෙවෙයි කියලා තියෙන්නේ. MC MB සමාන වෙනකොට සම්පත් බෙදාවෙන් කිරීම කාර්යක්ෂමයි කියලා තියෙනවා. MC MB සමාන වෙන්නේ නැතිකොට සම්පත් බෙදාවෙන් කිරීම කාර්යක්ෂම නැහැ කියලා තියෙනවා. ඒක පොඩ්ඩක් අමුතු විදිහට පැහැදිලි කරලා මෙහි බලන්න පුතේ පොඩ්ඩක්. මෙන්න MC වක්‍රය, මෙන්න MB වක්‍රය, ආන්තික ප්‍රතිලාභ වක්‍රය. අපි යම් මෙහෙම මෙතනින් යම්. මෙතන Q හිතන්න Q12 Q20 කියලා හිතන්න ප්‍රමාණය. භාණ්ඩ ප්‍රමාණයක් මේ පැත්තේ භාණ්ඩ ප්‍රමාණයනේ. මම මෙහෙම කඩේරක් උඩහට ගන්නවා. මේ කඩේ දිගේ යනකොට මේ තියෙන MC. MC කියන්නේ ඒ නිෂ්පාදකයා භාණ්ඩ වෙනුවෙන් දරන පිරිවැය. අපි හිතමු 10. 10 නෙවෙයි අපි ගමු 150. මේ 20 දී ප්‍රතිලාභය ඊට වඩා වැඩි නේ ලබන ප්‍රතිලාභය අපි හිතමු 500. මේ පැත්තෙන් යන Q45යි. එතකොට මෙන්න හරි. කියන්නේ මේ ටිකේදී MC වැඩි MB ට වඩා ලබන ප්‍රතිලාභය චුට්ටයි. ලබන ප්‍රතිලාභය මෙන්න නම් මෙන්න ඒ සඳහා දරන පිරිවැය. එතකොට මොන නිෂ්පාදනයක්ද වෙන්නේ? මේ ලබන මේ හරියේදී මෙන්න මේ හරියේදී ලබන ප්‍රතිලාභයට වඩා දරන පිරිවැය වැඩි. ඒ කියන්නේ මොන නිෂ්පාදනයක්ද මේ හරියේදී? ඌන අධි. ඔසින් නිෂ්පාදකයා දරන පිරිවැය වැඩි. ලබන ප්‍රතිලාභයට වඩා දරන පිරිවැය වැඩිනේ. මම මේ කඩේට මකන්නම්. නේ? දරන මෙන්න ලබන ප්‍රතිලාභය. ඒක අඩුයි. ඊට වඩා වැඩි. මේක දිහා බලලා මට කියන්න මෙතෙන්ට ගැලපෙන වචනේ. ඔතන ලිව්වනේ මේක තියෙනවා. අධි නිෂ්පාදනයක්, ඌන නිෂ්පාදනය වචන දෙක තියෙනවා. ඒතකොට මේකට පොඩ්ඩක් ගැලපෙන හැටි මම මේ කියන්නේ. ඒතකොට ඔළුවට යනවා මේ වාක්‍යය. මේ හරියේදී මොන නිෂ්පාදනයක්ද වෙන්නේ ඇත්තටම? මිහිර ඌන ඇයි ඌන වෙන්නේ නේ ලබන ප්‍රතිලාභයට වඩා දරන පිරිවැය වැඩි කියන්නේ නේ මේ කාලේ වගේ අනේ වැඩක් නෑ හදලා නේ මිනිස්සු ගන්නෙ නෑ නේ කියන්නේ නේ ඇයි ප්‍රතිලාභය අඩුයි කියන්නේ උන් ගන්නෙත් නෑ දරන පිරිවැය වැඩි නේ එහෙනම් ඌන නිෂ්පාදනයක් වෙනවා මේ හරියදී මොන නිෂ්පාදනයක්ද මේ හරියට තේරෙනවා ඇති MC MB නේ MC ට වඩා MB වැඩි MC ට වඩා MB වැඩි කියන්නේ මොන නිෂ්පාදනයක්ද වෙන්නේ තරණ පිරිවේ අඩුයිනේ අධි නිෂ්පාදනයක් තමයි වෙන්නේ එහෙනම් ඕන නිෂ්පාදනයක් අධි නිෂ්පාදනයක් ඒවත් පොඩ්ඩක් තේරුම් ගන්න මෙතෙන්දී අධි ඕන තත්වයක් නැහැ ඇයි මෙතෙන්දී MC MB සමාන වෙලා එතෙන්දී සම්පන්නාස්තියක් වෙන්නේ නැහැ ඕන නිෂ්පාදනයක් වුණත් සම්පන්නාස්තියක් නෙවෙයිද සම්පන්නාස්තියක් අධි නිෂ්පාදනයක් වුණත් සම්පන්නාස්තියක් තමයි වෙන්නේ එතෙන්ට ලකුණයි කියලා දාන්න ලකුණයි කියලා දාගන්න පුතාට ඕක ඒ කියපු දේ ලියා ගන්න ඕන නම් හරි ඒ කියපු දේ පොඩි රූපයක් මෙහෙමයි රූපෙට ලකුණු නෑ මොකක්වත් ඔය ටික විතරයි තියෙන්නේ ගැඹුරුයි කියලා හිතන්න යන්න එපා මේක MB නෙවෙයි MC මේක MB MC වැඩි කියන්නේ ඕන නිෂ්පාදනය. කාට හරි නෝට් එකක් දාගන්න ඕන නම් දාගන්න.
මේකේ MC ට වඩා MB වැඩි. MB උඩින්නේ තියෙන්නේ. එහෙනම් අධි නිෂ්පාදකය. කොටයක් දාගන්න ඕන. රූපයට ලකුණු නෑ අර ටික තමයි තියෙන්නේ. අර ප්‍රශ්නේ අනිත් පැත්ත අහලා තියෙන්නේ. දස් 19ත් අහලා දස් 19ත් අහලා හැබැයි මේ ප්‍රශ්නෙට උත්තරේ දැන් මේ ලියන එක ලිව්වට පස්සේ තාම එක ප්‍රශ්නයක් කරේ නෑ අපි. ඔය තියරි එක ප්‍රශ්නයක් කරේ නෑ. ඒක කරාට පස්සේ දස් 19 ප්‍රශ්න ගැන කතා කරනවා. 19 අහලා 20 අහලා 21 නෑ 22 අහයි බොහෝ. අද එක වෙනකම් තියෙනවා. දැම්මනේ. එක වෙනකම් තියෙනවා. පුළුවන් තරම් පේපර් ලියන්න. හොඳයි මම මෙහෙම ටිකක් දෙකක් කරන් ගිහිල්ලා ඉස්සරහට හිතනවා තින් දෙක වෙනකම් කරමු. ඒ කියන්නේ පැය ඉන්ටර්වල් එකක් දීලා මම කියන්නේ අගෝස්තු වගේ අගෝස්තු වලින් පස්සේ එහෙමනේ ලොකු පේපරයක් කරනකොට හිතන්න අහගින්නකො දෙපැත්තෙන්ම පේපරයක් කරනකොට දැන් ප්‍රශ්න පහක් තෝරගෙන ලියන්නේ එතකොට අපිට වෙලාව මදි නේ එදා දවස් තුල අපි ඒක සහ මුලින් කතා කරලා ගෙදර යන්න. මොන සිලබස් එකම එක දවසක් කතා වෙලා ගෙදර යනකොට හොඳයි. ඒත් කාලේ මදි වෙන්නේ හොඳටම කාලේ පුළුවන් තරම් හදා ගන්න. ඉතිරි වෙච්ච ළමයි ටික අල්ලන් කොහොම හරි ඒ වලට අරන් යන්න තෑ මට ඕන. ඒකට පොඩ්ඩක් වැඩ කළ බෑනේ කරන්න. ඒකයි මේ පාඩම ඉවර කළාම පේපර් පටන් ගන්න හැදෙන්නේ. පහල් ලියුවා මේ පාඩම තා දවසක් කරනකොට ඉවර වෙනවා. ඊට පස්සේ පේපර් එක ලියන්න. දෙවෙනි පාඩමේ දවස් දෙකක් අතර කරලා ඊළඟ පේපරේ ලියන්න. එහෙනම් හරි අපි යන් මේ තියරියෙන් තියෙන අන්තිම ප්‍රශ්න සාකච්ඡා කරන්න. මේ කැලලම පිරිමිලම හොඳයි කතා කරන්නේ. මේ කෙල්ලොන්ට පුදුම නේ. ඒවා නිදින් කතා කරන්නේ. ඉන්ටර්වල් එකක් දෙනවා 11ට. නෑ මේ ප්‍රශ්නේ කළා ඉන්ටර්වල් එකක් දෙන්න. මේ ප්‍රශ්නේ විතරයි. හරි මේ ප්‍රශ්නේ විතරක් කළා ඉන්ටර්වල් එකක් දෙන්න. දැන් ඔන්න ප්‍රශ්නේ අහන් ඉන්න. මුලින්ම පටන් ගත්තෙත් අපි එතනින්. හරි දැන් මෙතන මේ දක්වා කරපු ටිකෙන් අහන ඕන ප්‍රශ්නෙට උත්තර ලියා ගන්න පුළුවන් කියලා මම හිතනවා. අපි හිතමු මෙන්න මේක තමයි තියෙන අන්තිම ප්‍රශ්නය. මේ මත සියලුම ලක්ෂ මොන කාර්යක්ෂමතාවයේ තියෙනවාද? රෂිනි නිෂ්පාදන කාර්යක්ෂමතාවයේ තියෙනවා. මේ මත සියලුම ලක්ෂ වල ආර්ථික කාර්යක්ෂමතාවය නැද්ද රෂිනි? මේ සියලුම ලක්ෂවල ආර්ථික කාර්යක්ෂමතාවය නැහැ. ඒ ආර්ථික කාර්යක්ෂමතාවය තීරණය කරලා දෙන්නේ කවුරු මගින්ද රෂිනි? සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය. අන්න ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න හැටි තමයි කතා කරන්න යන්නේ 2019. ඒක අමුමම ඒකම එහෙම අපි ලියමු. ටියුට් එක කරනකොට නම් ඔය තිබුණේ එහෙම පිටින්. එයම ප්‍රශ්නය මෙන්න මෙහෙම. සමාජයකට වැදගත් වන්නේ ලියමු ප්‍රශ්නයක්. සමාජයකට වැදගත් වන්නේ
නීහෑමා මත ලක්ෂයක සමාජයකට වැදගත් වන්නේ නීහෑමා මත ලක්ෂයක. සමාජය කියනකොට දෙපැත්තම ඉන්නවා නේ. අපිත් ඉන්නවා උනුත් ඉන්නවා. සමාජයකට වැදගත් වෙනවද මත ලක්ෂයක සිටීම? අනේ ඌට එකකින් වැඩක් නැහැ. ඌට ඕනේ මොකද්ද? MC සමානයි MBV. සමාජයට වැදගත් වෙන්නේ ඒක. හරි. මත ලක්ෂයක සිටීම ඌට ඒ තරම් වැදගත් වෙන්නේ නැහැ. ඒක අදාළ වෙන්නේ නිෂ්පාදිකයේ පැත්තට විතරයි. සමාජයේ කියන දෙපැත්තම ඉන්නේ. සමාජයකට වැදගත් වන්නේ නීහෑමා මත ලක්ෂයක කටයුතු කිරීම නොව වක්‍රය මත ප්‍රශස්ත භාණ්ඩ මිශ්‍රණය තෝරා ගැනීමයි. පැහැදිලි කරා. කොහොම ප්‍රශ්නයක් ඇහුවා කියලා හිතන්න. ප්‍රශ්න 3ක් ඔය වගේ ලියවනවා. ලියලා එකම උත්තරයක් ලියනවා. ප්‍රශ්න කියවන්න සමාජයකට වැදගත් වන්නේ මේ වක්‍රය මත කටයුතු කිරීම නොව. වක්‍රය මතම ඉන්න ඕනේ. උන්ට එහෙම දෙයක් ඕනේ නැහැ. වක්‍රය මත මොකද්ද? ප්‍රශස්ත භාණ්ඩ මිශ්‍රණය තෝරා ගැනීමයි. ප්‍රශස්ත භාණ්ඩ මිශ්‍රණය කියන්නේ මේ සෑම එකක්ම නෙවෙයි. මොකද්ද ප්‍රශස්ත එක තීරණය කරලා දෙන්නේ? MCMB ඡේදනය වෙලා මෙන්න මෙතන තමයි මෙන්න මේ ලක්ෂය තමයි නේ සමාජයකට වැදගත් වෙන්නේ මතම් තීරණා ඒක උට වැදගත් වෙන්නේ නැහැ. මත ප්‍රශස්ත භාණ්ඩ මිශ්‍රණය තමයි සමාජයකට වැදගත් වෙන්නේ. ඒ කියන්නේ උත්තරේ ලියාගෙන ඇවිල්ලා සම්පත් බෙදාවෙන් කිරීමක් ලියවෙන්න ඕනේ නැද්ද? ලියවෙනකොට ලියන්න ඕන සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය මගින් තමයි මත ප්‍රශස්ත එක තෝරලා දෙන්නේ කියනවා. එකම උත්තරය ලියන්න තියෙන්නේ ඔය එක අවුරුද්ද ගහපු හැටි. ඔය එක විදියක් නේ. එක විදියක් ක්වෙස්චන් මාක් එකක් එහෙම දාගත්තා. ප්‍රශ්නේ ලියාගෙන තියෙනවා ආයෙත් ක්වෙස්චන් මාක් එකක් දාලා දෙවෙනි විදියට ලියනවා. තා විදිය. නීහෑමා මත ඊළඟ විදිය නීහෑමා මත කොතනද යන්නේ? ඊළඟ විදිය නීහෑමා මත කොතනද යන්නේ? නීහෑමා මත කොතනද යන්න? තීරණය වන්නේ සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය මතයි. ඒක පට්ටම ලේසියිනේ. ඒ කියන්නේ ඒක ඍජුවම අහලානේ. නීහෑමා මත කොතනද යන්න තීරණය කර දෙන්නේ. තීරණය වන්නේ සම්පත් බෙදාවෙන් කිරීමේ ඇත්තනේ. නීහෑමා මත කොතනද කියලා උතන පොඩි වචනයක් කලලා ඒකට මියුට් කරලා ආන්නේ. නීහෑමා මත කොතනද කියන්නේ මොකද්ද මේ ආන්නේ? නීහෑමා මත හොඳම තැන තෝරලා දෙන්නේ. නීහෑමා මත ප්‍රශස්ත භාණ්ඩ සංයෝගය තෝරලා දෙන්නේ කවුරු මගින් නැත්තන උත්තරේ දෙනවා අපිට සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය මතයි පැහැදිලි කරා. අර උඩ උත්තරේ මැරිය වෙන්න ඕනේ. හරි 2019 මෙන්න මේ මහනෝ අර උඩ දෙකේ මම අවුරුදු දන්නේ නැහැ. ඊට පෙර අවුරුදු ඊළඟ විදිය ලියමු ක්වෙස්චන් මාක් එක 2019 විදිය. දෙමු ඊළඟ විදිය ක්වෙස්චන් මාක් එකක් දාලා ලියමු. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත ඇති සියලු භාණ්ඩ සංයෝග නීහෑමා මත ඇති සියලු භාණ්ඩ සංයෝග නිෂ්පාදන කාර්යක්ෂමතාවය පෙන්눔 කළද ඒ ටික වැරදි නෑනේ හරිනේ නේ නීහෑමා මත සියලු භාණ්ඩ සංයෝග නිෂ්පාදන කාර්යක්ෂමතාවය පෙන්눔 කරනවා තමයි ඇත්ත ඔක්කොම නීහෑමා මත ඉන්න නිෂ්කාර්යක්ෂමතාවය තියෙනවා ඒ පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනයත් එක්ක මත ඉන්නවා පෙන්눔 කළද
සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය පෙන්눔 කරන්නේ සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය පෙන්눔 කරන්නේ ඉන් එක් භාණ්ඩ සංයෝගයක් ඉන් එක් භාණ්ඩ සංයෝගයක් පමණක් වන්නේ ඇයිදයි පමණක් වන්නේ ඇයිදයි පමණක් වන්නේ ඇයිදයි රූපයක් ඉල්ලලා නෑ යා හොඳේ පමණක් වන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. ඒ රූපයක් ඉල්ලලා නැත්තම් රූප සටහනකට ලකුණු හම්බෙන්නේ නැහැ. හරි. රූපය සටහනක් මගින් කියලා තිබ්බොත් රූපය අනිවාර්යෙන් ඕනේ තැන ලකුණක් දෙයි. හැබැයි අපි රූපයත් එක්ක තමයි පැහැදිලි කරන්නේ. ඔය ප්‍රශ්න තුනටම එකම එක උත්තරයක්. ඔය 2019 කියලා දාගන්න අන්තිම ප්‍රශ්නෙට. මොකද ඒක පට්ටම ලේසි. ඒක ඍජුවම කියලා තියෙනවා. උඩම ආකාරය තමයි ටිකක් අමාරු. හොඳට බලන්න. උඩම ප්‍රශ්නමයි අමාරු. ඇයි ඒ? ඒක නිකන් මුකුත්ම කියලා නෑනේ. කොතෙන්ටද ප්‍රශ්නේ සම්බන්ධ වෙන්නේ කියලාවත් ඒකේ නැහැ. අනිත් දේවල් දෙකේම තේරෙනවා හරි හරි. තියරි කෙලින්ම අල්ලලා තියෙනවා. නේ? උඩම විදිය අහලා නැහැ මොකක්ද? සමාජයකට වැදගත් වන්නේ නීහෑමා මත ලක්ෂයක නිෂ්පාදන කටයුතු කිරීම නොව වක්‍රය මත ප්‍රශස්ත භාණ්ඩ මිශ්‍රණය කියනකොට නේ මොකක්වත් ඇහෙන්නේ නැතිලා මේ කොහෙන්ද අහන්නේ කියලා දන්නේ නැහැ. අනිත් දේවල් වල නම් කෙලින්ම නම් ටික දීලා නේද? එහෙනම් බලමු හොඳ උත්තරයක් ලියන්න. අපි ආන්සර් කියලා ලියලා නැත්තම් ඔක නිකන් තේරෙන්නේ නැහැ. ආන්සර් කියලා ලියන්න. ආන්සර් ANSWER. answer ANSWER. answer ANSWER. හරි? එකත් හරියම හරිනේ. ආන්සර් ලියා ගන්නත් හරියම. ලියමු උත්තරයක්. පළවෙනි ටික් එක. හරි පළවෙනි ටික් එක. ලියමු නීහෑමා වක්‍රයක් මත නිල් පෑනින් නීහෑමා වක්‍රයක් මත නීහෑමා වක්‍රයක් මත කටයුතු කිරීමට නම් ස්ටෝරිය මුලින් ලියන්න. නීහෑමා වක්‍රයක් මත කටයුතු කිරීමට නම් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය හා අපිට පුළුවන් දැන් කෙටි කරලා ලියන්න. නිෂ්කාරහා එහෙම හොඳේ. නිෂ්කාරහා සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය කෙටි කරලා ලියන්න. සම්බෙදාකාර ඉටුවීම බලපායි. දැන් ඔය ලියලා තියෙන වාක්‍ය වැරදි. නිෂ්පාදන හැකියාව මායම් වක්‍රය මත කටයුතු කරන්න මේ දෙකම ඉටුවීම බලපායි කියනවා. ඇත්තටම ඕකේ පැත්තක් වැරදිනේ. ඇයි? මත කටයුතු කරන්න මොක විතරක් ඉනෆ්ද? නිෂ්කාර විතරක් ඉනෆ්. හැබැයි අපි ඔය දෙකම දාලා ලියනවා. ඊළඟට අපි හිමීට එනවා. වක්‍රය මත හොඳම එක තමයි ඉෂ්ට වෙන්න එන්න ඕනේ. අපි මුලින්ම පටන් ගන්නකොට ලියනවා මත කටයුතු කරන්න මේ දෙකම බලපානවා කියලා. ඊට පස්සේ මැද හරිය ලියවෙනවා මේක තිබ්බම ඇති අනම්මනම් ටික ලියවෙනවා. ඊට පස්සේ දැන් ඔයාලා මුලින් පටන් ගත්තේ මත කටයුතු කරන්න මේ දෙක ඕනේ කියලානේ. ඒතර නම් දෙකක් කියවුණානේ. ඒ නම් දෙක ඊළඟට මොනව කරන්න ඕනේ? හඳුන්වන්න ඕනේ. ඒකෙන්ද ඊළඟට මම ඒ දෙන්න එක නිර්වචන ලියන්නේ නැහැ. ඔයාලා ඊළඟට එක දාලා මෙහෙම ලියන්න. ඊට පසුව යත සංකල්ප දෙක හඳුන්වන්න ඒ දෙක නිර්වචන දෙක දාන්න කෙටි. හරි ඒ දෙක පුළුවන් නේ. ආර්ථිකයක සියලු සම්පත් වලින් උපරිම ඵලදායීතාවයක් ලබා ගැනීම නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය. ඉතින් ටික ලියන්න යන්න එපා. ඒව පල්ලෙන් ලියනවා. පී සඳහා මේව ඒව පස්සේ ලියනවා. සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය කියන්නේ මට පාඩම් වෙන්නේ අරක සමාජයේ අපේක්ෂා කරන ප්‍රශස්ත වාන් නැත්නම් ඔයාලා ලියුවේ සමාජයේ සීමිත සම්පත් සමාජ වර්ණයට ගැලපෙන ආකාරව දාන්න. රේ දෙන්න හැදින්නවා. ඊළඟට එක ලියමු.
නිෂ්කාර්යක්ෂමතාවය ඉටුවීමට නිෂ්කාර්යක්ෂමතාවය ඉටුවීමට නැත්නම් නිෂ්කාර්ය ඉටුවීමට පූසේනීහා කියන පූර්ණ සේවා නියුක්තියක් හා පූසේනීහා පූර්ණ නිෂ්පාදනය යන කොන්දේස් දෙක බලපායි. දැන් සාධක දෙක බලපායි. පූර්ණ සේවා නියුක්තියක් හා පූර්ණ නිෂ්පාදනය යන සාධක දෙක බලපායි. ඒකටම එවිට කියන නිෂ්කාර තියෙනකොට එවිට නීහෑමා මත කටයුතු කරයි. හරි එහෙනම් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය තියෙනකොට නීහෑමා මත කටයුතු කරයි. ඇත්තටම ඔක ලියවෙන්නේ මෙන්න මෙහෙමයි. නිෂ්පාදන කාර්යක්ෂමතාවය තියෙන සෑම විටම නීහෑමා මත පිහිටයි. ඇත්තනේ? නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය තියෙන සෑම විටම මත ඉන්න බැරිද? පුළුවන්. හරි. ඒක විතරක් ඇති. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය තියෙනවා නම් එක්සැක්ට්ලි මත ඉන්න. ඒක හදාගන්න බැරිද නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය ඇති සෑම විටම නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඇති සෑම විටම නීහෑම මත පිහිටයි කියලා ඒ වචනේ දාන්න. ඇති සෑම විටම ඒ වචනේ දාන්න. හරි. ඒක හොඳයි එහෙම ලියන එක. සෑම විටම කියන වචනේ කොහෙන් හරි පල්ලකින් දාලා ගලපන්න. හරි. අමාරු නෑනේ. හරිනේ මලීෂා? තේරෙනවනේ? හා. ඊළඟ ටික එක නමුත් නීහෑමා වක්‍රය මත ප්‍රශස්ත භාණ්ඩ සංයෝගය කියන හොඳම එක. කියන්නේ ආර්ථික කාර්යක්ෂම එක. ප්‍රශස්ත භාණ්ඩ සංයෝගය. තීරණය කර දෙන්නේ සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය සම්බෙදාකාර. තීරණය කර දෙන්නේ සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය සම්බෙදාකාර. ඉටුවීම මගිනි. ඒකට නේ ඒක වෙන්න නම් නේ ඒ සඳහා MC සමානයි MB. අපි එහෙම කෙටියෙන් ලියමු. MC සමාන ලකුණ MB. ඉටු විය යුතුයි. ඊළඟ එක ඒ අනුව පෙනී යන්නේ නීහෑමා මත කටයුතු කරන සියලු භාණ්ඩ සංයෝග දනිෂා ඉතිරි ටික පොඩ්ඩක් කියන්න. නීහෑමා මත කටයුතු කරන සියලු භාණ්ඩ සංයෝගවල ඒක තියෙන්නේ. නීහෑමා මත කටයුතු කරන සියලු භාණ්ඩ සංයෝගවල මොකද තියෙන්නේ? නිෂ්පාදන නිෂ්කාර්යක්ෂමතාවය පැවතියද? නිෂ්කාර පැවතියද? පැවතියද?
in x සංයෝගයක පමණක් in x සංයෝගයක පමණක් in x සංයෝගයක පමණක් in x භාණ්ඩ සංයෝගයක හොඳේ නැත්නම් in x ලක්ෂයක පමණක් ඕන විදියක් සංයෝගයක පමණක් සම්පත් බෙදාවෙන් කිරීමේ සම්බෙදාකාර සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය කෙටියෙන් ලියන්න සම්බෙදාකාර ඉටුවන නිසා එක තැනක විතරයි ඒක තියෙන්නේ ඉටුවන නිසා එම භාණ්ඩ සංයෝගය ආර්ථික කාර්යක්ෂම වී අර දෙකම ඉෂ්ට වෙනකොට අපි නමක් කියනෝනේ ආර්ථික කාර්යක්ෂමයි කියලා ආර්ථික කාර්යක්ෂම වී එය ප්‍රශස්ත භාණ්ඩ සංයෝගය වේ ආර්ථික කාර්යක්ෂම වේ එය ප්‍රශස්ත වේ නැත්නම් ඒ ප්‍රශස්ත භාණ්ඩ සංයෝගය වේ ඕනක ඒ ප්‍රශස්ත භාණ්ඩ සංයෝගය හොඳම එක කියලා කියන්නේ ඒ ප්‍රශස්ත භාණ්ඩ සංයෝගය වේ ඔය ඔයාලගේ භාෂාවෙන් ආයක ලියන්න හරි මම ගලපලා ලියුවේ තේරෙනවනේ දැන් මෙහෙ බලන්න පොඩ්ඩක් ඊට පස්සේ අපි රූපයක් ඇඳලා යාට පෙන්නනවා මම මේ පැත්තේ දානවා පුතේ මේ පැත්තේ බලන්න මම xy කියලා දාන්න නැතුව මෙහෙ දානවා පරිභෝජන භාණ්ඩ මේ පැත්තේ දානවා ප්‍රාග්ධන භාණ්ඩ හරි මෙතන MC MB මෙතන බිඳුව මෙතන Q ප්‍රමාණය මේක MC වක්‍රයක් සැපියුම් වක්‍රය වගේ මේක MB වක්‍රයක් ඉල්ලුම් වක්‍රය වගේ මෙතන MC MB සමානයි කියලා ලකුණු කරනවා අපි එතන ඉඳලා මෙහෙම දැන් ගිහලා ටික් එකක් දාගන්න නැත්තම් ටික් දාලා මෙහෙම වැඩේ කරන්න බෑ අදට එන්නේ එතකොට හොඳයි ඊට පස්සේ එහෙම ටික් ටිකක් දාගන්න මෙතෙන්ට A කියලා දානවා මෙතෙන්ට B කියලා දානවා මෙතෙන්ට C කියලා දානවා මෙතෙන්ට D කියලා දානවා හරිද ඒ රූපය දානවා ඊට පස්සේ පොඩි වාක්‍යයක් ලියන්න ඕක තමයි ඔතනින් තියෙන අමාරුම ප්‍රශ්නේ. මේ ඔක්කොම ටික ලියන්න එපා. इंटरवल के देना होंगे होंगी इंटरवल के देना मैं क्या लीरी वाला इंटरवल भारी रुपये तांदिन रुपया किल्ला ने ता रुपये अंदिन नोन्ने ऐसे वो क्या अंदर दान महाविला वाक्य ने रुपये पैत्तिंग हरी रुपये अटिंग हरी दतिये नवी दिया था हम पढ़ना में प्रार्थना बांध के ना मखा करने हो मन टिक के कद्दा
ඡේදයෙන් ලියන එක මම ටික් වලින් දානවා A B C D සියලු භාණ්ඩ සංයෝගවල සියලු සංයෝගවල ඊතලයක් ඔයාලා ලියන්න A B C D සියලු සංයෝගවල ටිකක් වගේ දාලා A B C D සියලු භාණ්ඩ සංයෝගවල ඊතලයක් දාලා මොන කාර් තියෙනවද නේ නිෂ්කාර ඇත කෙටියෙන් නිෂ්කාර ඇත නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය ඇත දැන් මේක එකම වාක්‍යයක් පුල් ලියන්න ඕනේ දන්නවනේ නිෂ්කාර ඇත ඒ ඡේදයක් ලියන එක මම කෙටි කරලා ඔහොම ලියනවා සරලයි බලන කෙනාට ඊළඟ ටික එක නමුත් B භාණ්ඩ සංයෝගයේ පමණක් B භාණ්ඩ සංයෝගයේ පමණක් ඊතරයක් නමුත් B භාණ්ඩ සංයෝගයේ පමණක් මේ භාණ්ඩ සංයෝගයක් කියන්නේ තේරෙනවනේ B වල ඉන්නකොට මේ බඩු වලින් මෙච්චරයි මේ බඩු වලින් මෙච්චරයි B භාණ්ඩ සංයෝගයේ පමණක් ඊතලයක් සම්බෙදාකාර ඇත සම්බෙදාකාර ඇත සම්කාර ඇත හරි ඊළඟ ටික එක එම නිසා B සංයෝගය प्रशस्त हेවත් आर्थिक कार्यक्षम වේ प्रशस्त हेවත් आर्थिक कार्यक्षम වේ प्रशस्त हेවත් आर्थिक कार्यक्षम වේ हरी